සාදු 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 ධර්මානුශාසනාව ජීවිතය යහපත් කර ගැනීම උදෙසා තථාගතයන් වහන්සේ අනුදැන වදාළ උතුම් කාරණා කීපයක් අද ධර්ම දේශනාවට මූලික කරගන්නවා. දේශනාව අවසානයේ සතුටු සිතින් සාදුනාද පවත්වන සාදු ජනයා දායකත්වයේ දරන්නන්ට හා අරමුණු කළ ඇත්තන්ට පින් අනුමෝදනා කරන බව නිසැකයි. හුදකලාව පවත්වන ධර්ම දේශනාවකට වඩා රජරට ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ධර්ම දේශනාවක ආනිසංස අතිමහත් වන්නේ වැඩි පිරිසක් ධර්මය ශ්‍රවණය කොට සාදුනාද පවත්වා පින් අනුමෝදන් කරන නිසා. ඔබත් මෙවැනි උතුම් ධර්ම දේශනාවකට සහ සම්බන්ධ වී මහත්ඵල මහානිසංස ලබා ගැනීම අපේක්ෂා කරන්නේ නම් මීළඟ දායකත්වයේ වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න. 071 810 816 පතිරාජ 071 810 8167 පතිරාජ. අද මේ උතුම් ධර්මදේශනාවේ අරමුණ වන්නේ මීට දෙමසකට පෙර අංගමුව පදිංචිව සිට නැසී ගිය යූ.ජී. ඉසුරි සෞභාග්‍ය විජේසිංහ දීනිය හා වසර 30කට පෙර නැසී ගිය යූ.ජී. මුදියන්සේ පියාණන්ට පින් අනුමෝදන් කිරීම උදෙසා පවත්වන ධර්ම දේශනාවකුයි. මේ සඳහා දායකත්වයේ දරනවා රාජාංගනය අංගමව පදිංචි යූ.ජී. චන්දන විජේසිංහ පියා, ඒ.එම්. ඉඳුනිල් ගංගා කුමාරී මව, යූ.ජී. සමන් විජේසිංහ, යූ.ජී. ලසිත් විජේසිංහ සොහොයුරන් දෙදෙනා. මේ සියලු දෙනාගේ අරමුණු සාක්ෂාත් වේවා යන්නයි අපේ ප්‍රාර්ථනය. ධර්ම ශ්‍රවණය සඳහා ලෝකවාසී සියල්ලන් සැදී පැහැදී සූදානම් වන මොහොතේ චිරාගත සම්ප්‍රදායනුකූලව දැහැත් වට්ටි පිරිනමා දේශකයන්න් වහන්සේට ආරාධනා කිරීම සඳහා අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා යූ.ජී. චන්දන විජේසිංහ පියතුමාට. රජරට ගුවන්විදුලියෙන් ඉරුදින රාත්‍රී ප්‍රචාරය කරන ධර්මදේශනා මාලාවේ පින්වත් දේශකයාණන් වහන්සේ රාජාංගනය අංගමුව ආඩිගල රජමහා විහාරස්ථ ශ්‍රී විද්‍යා ජෝති පිරිවෙන් ශිෂ්‍ය අවසරයි මීගහවැවේ විමල රතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සකල ලක්වාසී බුදු දනන් හා එක්ව රජරට ගුවන්විදුලියෙන් ශ්‍රවණය කරනු ලබන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අපි සියලු දෙනා සූදානම්. ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේ අප සිත් එකඟ කර ගැනීම උදෙසා නිත්‍යශීලීහි පිහිටුවීමට කරුණා කළ මැනව. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං
සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අරියං කෝ භික්ඛවේ අට්ඨංගික මග්ගම් දේසිස්සාමි විභජිස්සාමි තන්සුනාථ සාධුකම් මනසිකරෝත භාසිත්සාමිති
ඒවන් භන්තේති කෝතේ බික්ඛු භගවතෝ පච්චත්සෝසුන් භගවා ඒතදවෝච කතමෝච භික්ඛවේ අරියෝ අට්ඨන්ගිකෝ මග්ගෝ සේයති දන් සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ගුණගරුක සත්පුරුෂ පින්වතුනි, දැන් අපි සූදානම් වන්නේ ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ වටිනා සූත්‍ර දේශනාවකට ශ්‍රවණය කිරීමටයි. තම ජීවිතය සම්පූර්ණ බවට පත් පරම ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ විසින් දේශනා කළ මේ සද්ධර්මය හැම තැනටත් හැම දිනාටත් හැම ආකාරයටත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. අපේ ජීවිතේ අපිට ඇතිවන හැම ගැටලුවක්ම හැම ප්‍රශ්නයක්ම විසඳා ගැනීමේ ක්‍රමය මැනවින් දේශනා කර වදාළේ ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේ. රජතුමාගේ සිට දුගියා අතර කොයි කාටත් ඇතුළතින් හෝ පිටතින් නැතිවන ඕනෑම ගැටලුවක් විසඳා ගැනීමේ පහසුම ක්‍රමය බුදු දහම තුළ මැනවින් සඳහන් වී තිබෙනවා. මිනිස් සමාජය දියුණුවේ අන්තිම කොනට පත්වෙච්ච දවසටත් ඒ සමාජයට මේ බුදු දහම හැම අතින්ම ගැලපෙන සදහම් මාර්ගය වෙනවා. මිනිසා ගුණ නුවණින් දියුණු වන විට සේවය කරන්නේ උදාර කල්පනාවකින්. ඒ උසස් අදහසින් යුතුව සිදු කරන ඒ උතුම් සේවය පරාර්ථය මෙන්ම ආත්මාර්ථයද ගෙන දෙනවා. පුරා 45 වසක් ලෝතුරු බුදුරජාණන් වහන්සේ විසින් සිදු කළ ඒ උත්තරීතර ශ්‍රේෂ්ඨ සේවාව සකල ලෝ වැස්සාම සැපතකට සැනසීමකට පත්කිරීමට හේතු වුණා. අද මේ ගුණබර සත්පුරුෂ පින්වතුන් පැයක් පමණ කාලයේ ගත කරන්නේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ සත්හට සැනසුම පිණිස දේශනා කොට වදාළ බුදුබණ ශ්‍රවණය කොට ලෝතුරු මිහිර භුක්ති විඳීමේ අදහසිනුයි. ඒ නිසා
මේ පින්වත් පිරිස අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සම්බන්ධ වෙන ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න හොඳින් ධර්මය ශ්‍රවණය කරන්න. ඔබේ ජීවිතය දියුණු තත්වයට පත් කරන්න මේ ශ්‍රවණය කරන ධර්මය සිත තුළට ධාරණය කරගන්න. මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය උදෙසා ජීවිතය සමග ධර්මය ගලපා ජීවිතය ධර්මානුකූලව ගත කරන්න. අද ධර්මානුශාසනාව සඳහා මා තෝරා ගනු ලැබූ මාතෘකාව වන්නේ සූත්‍ර පිටකයේ මාර්ග සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ මාර්ග සංයුක්තයේ ප්‍රථම වර්ගයේ 8 වැනි සූත්‍රය වන මග්ග විභංග සූත්‍රයේ අන්තර්ගත වන සූත්‍ර කොටසකුයි. මා මුලින් ඔබට දේශනා කරන්නට යෙදුණු ඒ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ මාර්ග සංයුක්තයේ ප්‍රථම වර්ගයට අයත් වන 8 වැනි සූත්‍රයේ වන මග්ග විභංග සූත්‍රයේ එන ඒ සූත්‍ර පාඨයේ අදහස මෙහිමයි. මහණෙනි, ඔබලාට මම ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරමි. විභාග කරන්නෙමි. හොඳින් මෙනෙහි කරමි. දේශනා කරන්නෙමි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන්නේ කුමක්ද? නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාමාර්ගය, නිවැරදි ජීවිකාව, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන කරුණු 8යි. බුදුදහම අපට උගන්වන්නේ කුමක්ද යන්න ප්‍රශ්නය සිත තුළ තබාගෙන පිළිතුරු සෙව්වහොත් ඔබට දිය හැකි එකම නිවැරදිම පිළිතුර මා මුලින් දේශනා කරන්නට යෙදුණු ඒ බුද්ධ භාෂිත සූත්‍ර පාඨයේ තුල අන්තර්ගත වෙනවා. නිවන් ලැබීමට තිබෙන එකම මාර්ගය වූ මේ ධර්ම දේශනා කිරීම තුළින් ලෝතුරු බුදුරජාණන් වහන්සේ තමන්ගේ උත්තරීතර අත්දැකීම් ලෝකයාට පෙන්වා වදාලා. උන්වහන්සේ නිර්වාණ අවබෝධ කොට වදාළේත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව පිළිපැදීමෙන්. පින්වතුනි, සමාජයේ ජීවත් වන අපි හැම දිනාටම අපි බලාපොරොත්තු වන තැනට, අපි බලාපොරොත්තු වන ඉලක්කයට යන්න නොයෙකුත් මාර්ග තිබෙනවා. අන්න ඒ වගේ නිවන් ලැබීමට, නිවනට පැමිණීමට තියෙන එකම මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිසාවෙන් ඒට මාර්ග යනුවෙන් හඳුන්වනවා. එවැගේම තමයි ලෝතුරු බුදුරජාණන් වහන්සේ පහළ වෙන අවදියේ තිබුණ සීමාන්තික ආගමික ප්‍රතිපත්ති වලින් වෙන් වූ නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව ලෙස හඳුන්වනවා. ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීමාන්තිකව ඉන්ද්‍රිය පිනවීමෙන් හෝ
සීමාන්තිකව ශරීරයට දුක් දීමෙන් වැඩක් නොවේ කියලා. එහෙනම් කල යුත්තේ තම සිත දියුණු කර තම නුවණ දියුණු කරගෙන වැඩ කටයුතු සිදු කිරීමයි. අනේ නිසා අන්තයකට නොගිය බැවින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. ඉතින් මේ නිවනට පැමිණීමට නිවන් ලැබීමට තිබෙන එකම මාර්ගය නිසාවෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යනුවෙන් හඳුන්වනවා. මේ අෂ්ටාංගික මාර්ගය තමයි පුද්ගලයා ආර්ය භාවයට පමුණුවන්නේ. පුද්ගලයාට ආර්ය ඵලයක් ලබා දෙන්නේ. එනිසා තමයි මේ ප්‍රතිපත්ති යට මේ අංග 8 එසේ නොමැතිනම් මේ උපාය 8 ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුවෙන් හඳුන්වන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පින්වත්නි තේරුම් 3ක් දීමට හැකියි. මොනවාද ඒ? ප්‍රතිපත්ති පුරණ පුද්ගලයාට ආර්ය භාවයක් ලබා දෙන අංග 8ක් ඇති ප්‍රතිපත්තිය. කෙලෙස් නැති කරපු ප්‍රතිපත්ති 8ක් ඇති මාර්ගය. පිළිවෙත් පුරණ පුද්ගලයාට ආර්ය ඵලයක් ලබා දෙන අංග 8ක් ඇති ප්‍රතිපත්තිය යනාදී වශයෙන්. දැන් මේ පින්නතුන් සිතා බලන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපට උගන්වන්නේ කුමක්ද කියලා. ඔබේ නුවණ දියුණු කර ගැනීම, ඔබේ සිතුවිලි හොඳ අතට පුරුදු කිරීම, ඔබේ කතාව නිවැරදි ලෙස කරන පිළිවෙල, ඔබේ ක්‍රියාමාර්ග නිවැරදි ලෙස කරන අන්දම, ඔබේ ජීවිකාව තමන්ටම හා අනුන්ට වැඩදායී ලෙස කරන අන්දම, ඔබේ කල්පනා ශක්තිය දියුණු කර ගැනීම, ඔබේ මානසික ශක්තිය නිවැරදි ලෙස යෙදීම, දැවෙන තැවෙන කලබල සහිත සිත තැම්පත් කර ගැනීම. සාරාංශ කොට කීවහොත් අපේ සිත, කය, වචනය කියන තුන්දොරින් සිදුවන අකුසල් වළක්වා සිත පිරිසුදු කරවා නුවණ දියුණු කර ගැනීමයි මේන් අපට උගන්වන්නේ. දැන් පින්වතුනි අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් එක් කරුණ පිළිබඳව විස්තරාත්මකව දැන ගැනීම අපිට අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත් වෙනවා. මුල්ම මාර්ගාංගයේ තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. සම්මා කියලා කියන්නේ පින්වතුනි නිවැරදි කියන තේරුම. දිට්ඨි කියලා කියන්නේ දැකීම කියන එක. එහෙනම් නිවැරදි දැකීම කියන එකයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. මග්ග විභංග සූත්‍රයේදී ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේ නිවැරදි දැකීම විස්තර කොට දේශනා කොට ඇත්තේ දුක්ඛේ ඥානම්, දුක්ඛ සමුදය ඥානම්, දුක්ඛ නිරෝධේ ඥානම්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානම් යනුවෙන්. කවර දෙයක් ගැන වුවත් සතරාකාරයෙන් අපි තුල ඇතිවන අවබෝධය තමයි නිවැරදි දැකීම කියලා කියන්නේ. දත යුතු සියල්ල බුදු දහමේ අපිට පෙන්වා දී ඇත්තේ දුක,
දුකට හේතුව දුක නැති කිරීම ඒ සඳහා මාර්ගය යනුවෙන්. උදාහරණයක් අරගෙන විමසා බැලුවහොත් රෝගයට හේතුව රෝගය සුවවීම, රෝගය සුවවීමට ප්‍රතිකර්මය යනුවෙන්. නිවන් ලැබීමට තිබෙන එකම අසහාය මාර්ගය තමයි පින්නතුනි මේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුද්ගලයාට ආර්ය ඵලයක් ලබා දෙන, ආර්ය භාවයට පමුණුවන එකම මාර්ගය සම්මා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මේ සම්‍යක් දෘෂ්ටියේ විරුද්ධ පැත්ත. අපිට සිදු කරන්න පුළුවන් බරපතලම අකුසල කර්මය, මේ හැම අකුසල කර්මයකට මුල් වෙන මිත්‍යා දෘෂ්ටිය නැති කරලා සම්‍යක් දෘෂ්ටිය අපි තුළ ඇති කරගත යුතුයි. මෙලව ජීවිතයේ සාර්ථක ලෙස ගොඩනගා ගන්න, පරලොව ජීවිතය සාර්ථක ලෙස ගත කරන්න. සවැත් නුවර හිටියා පින්වතුනි මිත්‍යා දෘෂ්ටික සිටුවරයෙක් සුරම්භට්ට කියලා. මේ සුරම්භට්ට සිටුවරයා දවසක් ලෞතර බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැකලා උන්වහන්සේ ළඟට දුවගෙන ඇවිත් එතුමාගේ නිවසට වැඩම කරවලා දානීය ලබා දීලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා සම්‍යක් දෘෂ්ටික පුද්ගලයෙක් බවට පත් වුණා. ඉන්පසු ලෞතර බුදුරජාණන් වහන්සේ නැවතත් සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. ඉතින් මේ සිදුවීම ගැන බලාගෙන සිටපු පාපී මාර දිව්‍ය පුත්‍රයා දැක්කා මිත්‍යා දෘෂ්ටික මේ සුරම්භට්ට සිටුවරයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදිලා සම්‍යක් දෘෂ්ටික වුණා. සිටුවරයා විමසා බලන්න ඕනි කියලා හිතලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයට හැම අතින්ම ගැළපෙන සමාන රූපයක් මවාගෙන මේ සිටු මාලිගාවට පැමිණියා. ඉතින් සුරම්භට්ට සිටුවරයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේගේ රූපය තමන්ගේ මිදුලේ තියෙද්දී බුදුහාමුදුරුවෝ නැවතත් මගේ ගෙදරට වැඩලා නේද කියලා හිතලා පෙරට ගමන් කරලා නමස්කාර කරලා අහනවා, ස්වාමීනි කුමන කරුණක් උදෙසා ඔබ වහන්සේ නැවත මෙහි වැඩියේද? ඒ වෙලාවේදී බුද්ධ ශරීරයේ මවාගෙන සිටින මාර දිව්‍ය පුත්‍රයා කියනවා, සුරම්භට්ට මං ඔබට මීට සුළු වෙලාවකට ඉස්සරලා ධර්මයේ දේශනා කළානේ. මට පොඩි වැරදීමක් වුණා. මොකද්ද? මම කිව්වානේ පංචස්කන්ධය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. ඒක වැරදි. මේ පංචස්කන්ධය නිට්ටයයි, සදාකාලිකයි, ස්ථිරයි, සැපයි. ඒක තමයි හරි. ඉතින් මේ කතාව අහපු සම්‍යක් දෘෂ්ටික සිටුවරයා කල්පනා කළා බුදුරජාණන් වහන්සේලා නොවිමසා කීමක් නැහැ. වැරදියට කීමකුත් නැහැ. එහෙනම් මේ මාරයාගේ වැඩක්. එහෙම හිතලා අර බුදු සිරුර මවාගෙන හිටු මාරයාගෙන් අහනවා, නුඹ මාරයා නේද කියලා. ඒ වෙලාවේදී මේ පාපී මාරයා එහිමයි කියනවා. නැවතත් සම්‍යක් දෘෂ්ටික සිටුවරයා කියනවා, පින්නතුනි පාපී මාරය
නුඹ වගේ මරුන් දහසක් ආවත් මගේ අචල ශ්‍රද්ධාව මගේ අචල පැහැදීම තුනුරුවන් කෙරේ පිහිටා තිබෙන වෙනස් වෙන්නේ නැහැ. නුඹ වගේ මරුන් දහසක් ආවත් එය අංශු මාත්‍රයක්වත් සොලවන්න බෑ. වහා මගේ ගුහාද්වාරයෙන් පිටව යව කියලා. ඉතින් තමන් හඳුනා ගැනීම නිසා ලැජ්ජාවට පත්වෙච්ච පාපී මාරයා පලා යනවා. දැන් මේ පින්නතුන්ට වැටහෙන්නට ඕනේ සම්‍යක් දෘෂ්ටිකත්වයට පුද්ගලයෙක් පත් වුණොත් ඔහු මේ බුද්ධ ශාසනය තුළ ස්ථිර පුද්ගලයෙක්. ඔහුට තිබෙන පැහැදීම ඔහුගේ තුනුරුවන් කෙරේ විශ්වාසය කිසිවෙකුට වෙනස් කළ නොහැකි. ඔහුට තිබෙන්නේ නොවෙනස් වන අචල ශ්‍රද්ධාවක්. ඔහුට තිබෙන්නේ නොවෙනස් වන අචල භක්තියක්. ඔහුට තිබෙන්නේ නොවෙනස් වන අචල මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නී කෙරෙහි සංඝ රත්නී කෙරෙහි ගෞරවයක්. එනිසා සම්‍යක් දෘෂ්ටික විය යුතුයි ඔබ මෙලොව ජීවිතය සැපවත් කරගන්න, පරලොව ජීවිතය දියුණු පමුණු කරගන්න. ඊළඟ මාර්ගාංගය තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. ඒ කියන්නේ පින්වතුනි නිවැරදි කල්පනාව කියන එක. මිනිසා පිළිබඳව හැම දෙයකටම වඩා ශ්‍රේෂ්ඨ සිත පිළිබඳව චින්තන රටාව තමයි නිවැරදි කල්පනාව කියලා කියන්නේ. මේ චින්තන රටාව ත්‍රිවිධාකාර විදිහට අපි ඇති කරගන්න ඕනේ. ඒ තමයි නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන 3 ආකාරයට. නික්කම්ම කීවේ වස්තුකාමය, ක්ලේශකාමයන්ගේ ඇලීමේ වරද දැකීම, ඒවට ඇලීමෙන් ඈත්වීමට සිතන යහපත් සිතුවිල්ල. ඒ වස්තුකාමයන්ගෙන්, ඒ ක්ලේශකාමයන්ගෙන් ඈත් වෙලා පැවිදි බිමට පත්වීමේ උදාර කල්පනාව තමයි, උදාර සිතුවිල්ල තමයි නෙක්ඛම්ම සංකප්ප කිව්වේ. ලෞතර බුදුරජාණන් වහන්සේ කාමානං ආදීනවන් ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේව ආනිසංසං පකාසීසේ යනුවෙන් මේ නෙක්ඛම්ම සංකප්පය එසේ නොමැතිනම් කාමයන්ගෙන් වෙන්වීමේ සිතුවිල්ල ඇති කර ගැනීමේ ආනිසංස දේශනා කළා. කොහොමද? සම්බාධෝ යන් ඝරවාසෝ රජස්සායතනං ඉති අම්භෝකාසෝවච පබ්බජ්ජා. මේ ගිහි ජීවිතය කරදර සහිත තැනත් බවත්, පිනට ඉඩ නොමැති තැනත් බවත්, පීඩා ගෙන දෙන තැනත් බවත්, පැවිදි බිම බැඳීම් වලින් තොර වූ, පැවිදි බිම බැඳීම් වලින් තොර වූ නිසා හැම කරදරයකටම අහස වගේ අවකාශ වූ තැනක් බවත් ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඉතින් ඒ නිසා ඔබේ සිතුවිල්ල මේ වස්තුකාමයන් කියන ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවාට තිබෙන කැමැත්ත. ඉතින් මේ වස්තුකාමයන් කෙරෙහි තියෙන ආශාව, ක්ලේශකාමයන් කෙරෙහි තියෙන ආශාව නැති කර ගැනීමට ඔබ තුල සිතුවිල්ලක් පහළ වෙනවා නම්, ඔබට කල්පනා වෙනවා නම්, ඒ තමයි නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ.
අව්‍යාපාද සංකප්ප කිව්වේ සත්වයන්ට මෛත්‍රී වැඩිම, ක්‍රෝධයෙන් තොරවීම කියන ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම්කිසි කරුණක් උදෙසා යමෙකු තුළ ඇතිවන නොසතුට තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒ චෛතසිකය. මේ ද්වේෂය චෛතසිකය ඇති වුණ වෙලාවේ ඉඳන් එය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා සතුරා නසමී කියන තැනට පත්වීම නිසා එතනදී ඇති වෙන ව්‍යාපාදේ කියන එක. ඒ ව්‍යාපාදේ නැති කරන්න, ද්වේෂය මුලින් උපුටා සුන් කරන්න පුළුවන් එකම මාර්ගය තමයි මෛත්‍රී කිරීම. මේ පින්නතුන් අහලා තිබෙනවනේ මෙත් සිතින් ජීවත් වෙන ඇත්තෝ දිවි මිනිසුන්ට පවා ප්‍රිය වෙනවා. එනිසා නිතර නිතර මෛත්‍රී කරන්න පුරුදු පුහුණු වන්න. අවිහිංසා සංකප්ප කිව්වේ අන් සත්වයන්ට හිංසා කිරීමෙන් වැළකීමි කියන උදාර චේතනාවෙන්, උදාර සිතුවිල්ලෙන් යුක්ත වීම. අන් හැම දිනාට මෛත්‍රී කරලා ඒ හැම දිනාම හිංසාවට නොකැමැති, හිංසාවට ඒ හැම දිනාම බයයි. මේ විදිහට කල්පනා කරලා අත්පා, දඬු මුගුරු, ආයුධ ආදියෙන් අන් අයට හිංසා කිරීමෙන් වැළකීමේ උදාර සිතුවිල්ල තමයි අවිහිංසා සංකප්ප යනාදී වශයෙන් දේශනා කළේ. මේ කියපු නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන කාමයන්ගෙන් තොරවීමේ සිතුවිලි, ක්‍රෝධයෙන් තොරවීමේ සිතුවිල්ල, හිංසාවෙන් තොරවීමේ සිතුවිලි කල්පනා ඇතිකර ගැනීම තමයි සම්මා සංකප්ප යනුවෙන් නිවැරදි කල්පනාව යනාදී වශයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟ මාර්ගාංගය තමයි සම්මා වාචා, නිවැරදි වචනය. අර්ථයෙන්, ධර්මයෙන් පිරිසුදු වෙච්ච වචනය තමයි මෙතනදී අදහස් කරන්නේ. විශේෂයෙන්ම මුසාබස් වලින්, පරුස වචනයෙන්, හිස් වචනයෙන්, කේලම්බස් වලින් වැළකී එවගෙන් තොර වී කතා කරන වචන තමයි මෙතනදී අදහස් කරන්නේ. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ වචනය සංවර කරගත යුතුයි. හිස් වචනයෙන් වැළකිය යුතුයි. පරුස වචනයෙන් වැළකිය යුතුයි. කේලම් බසින් වැළකිය යුතුයි. මුසාබස් කීමෙන් වැළකිය යුතුයි. යහපත් වචන, නිවැරදි වචන කතා කළ යුතුයි. පින්වත්නි, මිනිසාගේ මේ වචනවල මහා බලයක්, මහා වටිනාකමක් තිබෙනවා. දක්ෂ නීතිඥ මහත්තයෙක් හිතලා බලන්න පින්වතුනි, උසාවියකදී නඩුවකට පැයක් දක්ෂ විදියට කතා කළොත් අය කරන ගාස්තුව දහස් ගණන්. එවැගේම රාජ්‍ය නායකයෙකු ලෝක තත්ත්වයේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළොත් ලොව ප්‍රධාන පුවත්පත්වල මුල් පිටුවේ ලොකු අකුරින් ලියවෙනවා, ප්‍රසිද්ධියට පත් වෙනවා. අන්න එහෙනම් මේ තරම් වචන තුල මහා බලයක්, මහා වටිනාකමක් ඇතුළත් වෙලා තිබෙනවා නම් සත්‍ය රැකගන්න, අසත්‍යයට පිටුපාන්න සාරා සංකේ කල්ප ලක්ෂයක් තමන්ගේ ජීවිතේ පවා පරිත්‍යාග කරපු බුදුරජාණන් වහන්සේගේ වචන තුල කෙතරම් බලයක්, කෙතරම් වටිනාකමක් ඇතුළත් වී ඇද්ද? අනේ නිසා ඔබ සත්‍යයට ගරු කරන්න, අසත්‍යයට පිටුපාන්න. ඔබ කතා කරන හැම වචනයක්ම
ඔබට වගේම ඒවා අහන සමාජයට හොඳක් වෙන යහපතක් ගෙන දෙන වචන පවා යහපතක් ගෙන දෙන වචන ඔබ කතා කරන්න. මේ නරක වචන කතා කිරීම තුලින් රටවල් අතර යුද්ධ පවා ඇති කරන්න පුළුවන්. පරුෂ වචන කීමෙන්, කේලම් කීමෙන්, හිස් වචන කීමෙන්, මුසාබස් කීමෙන් සමාජයේ දූෂණය වෙනවා. අනේ නිසා ධර්මානුකූලව හිතලා බැලුවොත් මේ වැරදි හතරින් වැළකී නොසිටියොත් ඔබ මෙලවදී පරලොවදී පරිහානියටම පත් වෙනවා. එනිසා ඔබ අදම සිතට ගන්න ඔබේ වචනය, එසේ නොමැතිනම් ඔබේ කතාව මුලින් කියපු වැරදි හතරින් තොර වෙච්ච වචන බවට පරිවර්තනය කරන්න. හොඳ වචන කතා කරන්න. හොඳ වචන වලට පුරුදු වෙන්න. යහපත් වචන කතා කිරීම තිරිසනුන්ට පවා ප්‍රියයි. ඔබ අහලා තියෙනවනේ 550 ජාතක පොත් වහන්සේගේ තිබෙන නන්දි විශාල ජාතකය. ඒ කතාවෙන් අපට මනවින් පැහැදිලි වෙනවා තිරිසන් සතුන් පවා ප්‍රිය කරන දෙයක් තමයි ප්‍රිය වචන කතා කිරීම. හොඳ වචන වලට පුරුදු වීම. ඊළඟ මාර්ගාංගයේ තමයි පින්නතුනි සම්මා කම්මන්ත, නිවැරදි ක්‍රියාව කියන එක. සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, කාව මිත්‍යාචාරී හැසිරීමෙන් වැළකී ඔබේ දියුණුවත් සමාජයේ යහපතත් උදෙසා කරන ක්‍රියාමාර්ග, එසේ නොමැතිනම් කර්මාන්ත තමයි සම්මා කම්මන්ත හැටියට ලෝතර බුදු පියාණන් වහන්සේ මේ අරි අටඟි මගේ 4 වෙනි අංගයේ හැටියට දේශනා කළේ. සතුන් මැරීම මහත් නින්දනීය ක්‍රියාවක්. ඒ මෙලවදී පළ දෙන, පරලොවදී මහා භයානක අකුසල් කර්ම වලට මුහුණ දෙන්න සිද්ධ වෙන බරපතල අකුසල කර්මයක්. අපේ හදවත කළු ගල් වලින්, යකඩ වලින් හදලා තියනවා වගේ හිතන්න හොඳ නෑ. ලේ මස් වලින් හැදිච්ච හදවතක දයාව, කරුණාව, අනුකම්පාව තියෙන්නට ඕනේ. හැම දිනාම තම තමන්ගේ ජීවිතවලට ආදරය කරනවා, ප්‍රිය කරනවා. සබ්බේසං ජීවිතම් පියං යනුවෙන් මතක් කළේ ඒක. එනිසා ඒ ආශාව ඇති කරගෙන අන් අයට හිංසා කිරීමෙන්, ඒ අයට ඝාතනය කිරීමෙන් අපි වැළකෙන්නට ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඔබ හිතන්නට ඕනේ ඔබ හිංසාවට අකමැති, ඔබ හිංසාවට අප්‍රිය කරනවා. එසේනම් අන් සත්වයන්ගේ ස්වභාවයත් එසේමයි කියලා හිතලා ඔබ කටයුතු කරන්න ඕනේ. වනයේ සිටින කොටියා තනකොළ නොකන නිසා සතෙකු මරා කුසගින්න පුරව ගන්නවා. සිහි බුද්ධිය තියෙන මිනිස්සු අහිංසක සතෙක් අත්පා දඬු මුගුරු ආයුධ වලින් ගසා මරලා මස් කනවා. විකුණලා මුදල් උපයනවා. මේ දෙදෙනාගෙන් මිනිසාට වඩා කොටියා උසස් නේද කියලා මේ පින්වතුන්ට වැටහෙන්නට ඕනි අනිවාර්යයෙන්ම. ඒ නිසා සතුන් මැරීම ඝෝර මිලේච්ඡ තිරිසනුන්ගේ ක්‍රියාවක්. සතුන් මරණ පුද්ගලයා නිරයේ උපදිනවා, പ്രേත යෝනිවල උපදිනවා. මිනිස්සෙක් වී උපන්නත් අඩු ආයුෂ තැනැත්තෙක් වෙනවා. ලෙඩ රෝග බහුල, අශෝභන, අරූපී රූපයක් තියෙන පුද්ගලයෙක් වෙනවා. එනිසා මෙවන් මහා කම් කටළුවලට භයානක විපාක වලට මුහුණ දෙන මේ ප්‍රාණඝාත අකුසලයෙන් වැළකී සිටින්න ඔබ අදම හිතට ගන්න.
ඔබට හෘද සාක්ෂියට අනුකූලව කියන්න පුළුවන් නම් මේ අතින් කුරා කූඹියෙකුටවත් හිංසාවක් මරණයක් වෙලා නැහැ කියලා. ඒ ඔබට මොනතරම් සැනසීමක්ද? ඒ ඔබට මොනතරම් සතුටක්ද? අන්න ඒ නිසා ඒ අකුසලයෙන් වැළකී යහපත් ජීවිතයකට හුරු වෙන්න ඔබ උත්සාහ දරන්න. අදත්තා දානී හැටියට කිව්වේ අන්සතු නොදුන් දෑ සොරසිතින් තමා අයත් කර ගැනීම. ඒ මෙලෝ වශයෙන් නින්දනීය ක්‍රියාවක්. පරලෝ වශයෙන් අපාගත වෙලා විපාක විඳින්න වෙන ක්‍රියාවක්. අපිට අනුන්ගේ දේ එපා කියන අදිෂ්ඨානය අපි ඇති කර ගන්න ඕනි. අනුන්ගේ කෝටියක් වස්තුවට වඩා අපි ගත කරන නිදහස් සැහැල්ලු ජීවිතය දසදහස් ගුණයක් වටිනවා. ලංකාවේ දීඝාව චෛත්‍යයට පූජා කරපු වස්ත්‍රයක් සොරාගත් මිනිසෙක් මරණයෙන් පසුව යකඩ පටිවලින් වෙලෙච්ච සිරුරක් තියෙන ප්‍රේතෙක් වෙලා ඉපදුනා. ඉතින් මේ ප්‍රේතයා දුක් විඳලාම ඉවසන්න බැරි වෙච්ච තැන එක් රාත්‍රියක භික්ෂූන් වහන්සේ නමක් හමුවට ගිහිල්ලා තමන්ගේ දුක කියා සිටියා. ඉතින් සංවේගයට පත් වෙච්ච මේ භික්ෂූන් වහන්සේ මේ ප්‍රේතයාගෙන් අහනවා, ඔබ ඔය දුකින් නිදහස් වෙන්න නම් අපි කළ යුත්තේ කුමක්ද? අනේ ස්වාමීනි, දීඝාවි චෛත්‍යයට වස්ත්‍ර දහසක් පූජා කරලා මට පින් අනුමෝදන් කළොත් මේ දුක් විඳීමෙන් මට ගැලවෙයි. එහෙම කියපු නිසා මේ භික්ෂූන් වහන්සේ පහෝදාම වස්ත්‍ර දහසක් එකතු කරලා දීඝාවි චෛත්‍යයට පූජා කරලා අර ප්‍රේතයාට පින් අනුමෝදන් කළා. ඉතින් පින්වතුනි, මේ වගේ කතා පුවත් වලින් ඔබ හිතට ගන්නට ඕනේ අන්සතු නොදුන් දෑ සොරසිතින් ගැනීමේ අකුසලය, අදත්තා දාන අකුසලය මෙලවදී මේ මොහොතේ ඉඳන්ම ඔබ සිද්ධ කිරීමෙන් වැළකෙන්න. ලෝක චාරිත්‍රයට අනුකූල නොවන පරිදි වෙනත් ස්ත්‍රීන් කරා වෙනත් පුරුෂයන් කරා යෑම තමයි කාම මිත්‍යාචාරය කියලා කියන්නේ. මෙලොවදී නිදුක්ව නිරෝගීව යහපත් සතුට සමග එක්වෙච්ච ජීවිතයක් ගත කරන්න නම් ඔබ ස්වපුරුෂ සන්තෝෂය, ස්වභාර්යා සන්තෝෂය ඇති කර ගන්න ඕනේ. මේ ස්වාමියා භාර්යා කියන මේ දෙදෙනාම ඒකාත්මික විය යුතුයි. ඒ කියන්නේ මේ දෙදෙනාගේම ජීවිත දෙක එක් ජීවිතයක් විය යුතුයි. අන්න එහෙම වුණොත් විතරයි ඔබට මෙලොවදී වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නොවේ, තමන්ට අයත් නොවන පස්කම් සුවය විදීමත් කාම මිත්‍යාචාරී හැසිරීමක් හැටියට සලකනවා. කාම ලෝකේ උපන්නේ කම්සැප විඳින්නයි හිතන බොහෝ පිරිස නිසි අනසි විදිහ නොසලකා ඉපදුණු දා ඉඳන් මරණයට පත්වෙන තාක්කල් කාමයන්ගේ ගැලී ඇලී ජීවත් වෙනවා. ඒ පුද්ගලයා මෙලොවදී පිරිහිලා පරලොවදී දුකටම පත් වෙනවා. ඒ නිසා හැම දෙයක්ම නිසි විදිහට සිද්ධ කිරීමෙන් තමයි සැපය, සතුට, සොම්නස අපිට ලබා දෙන්නේ. මේ අකුසලය සිද්ධ කිරීමෙන් මෙලොවදී සමාජයේ ගැටලු රාශියක් ඇති වෙලා පවුල් අවුල් වෙලා තිබෙනවා. ඒ නිසා හැම ගැටලුවකට මුල වෙන, හැම ගැටලුවකටම මූලික හේතුව වන මේ කාම මිත්‍යාචාර අකුසලයෙන් වැළකී සමාජයට ආදර්ශයක් ගෙන දෙන ජීවිතයක් ගත කරන්න ඔබ උත්සාහ දරන්නට ඕනේ.
ඉතින් කාල වේලාව ඉක්ම ගොස් තිබෙන නිසා අද මේ උතුම් ධර්මානුශාසනාවේදී අප කතා කරන්නට බලාපොරොත්තු වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු 4ක් විස්තරාත්මකව මේ ධර්මානුශාසනාව සඳහා සහ සම්බන්ධ වෙන ඔබ සමග මා විස්තර වශයෙන් දැනගන්නට යෙදුණා. ඉතින් ඊතුරු කරුණු 4 සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කරුණු 4 ඉදිරි ධර්මානුශාසනාවකදී සාකච්ඡා කරන්න, විස්තරාත්මකව දැනගන්න අපි කටයුතු කරමු. අද ධර්මානුශාසනාව මේ කරුණු 4 ඔබේ ජීවිතයට ගෙන දෙන්නේ, ඔබේ ජීවිතය මේ කරුණු 4ට අනුව සාර්ථකව, මේ කරුණු 4ට අනුව ඔබේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත්කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව අද ධර්මානුශාසනාවේදී අපි කතා කරන්නට යෙදුණා. එහෙනම් කල්පනා කරගන්න, ජීවිතයේ ඔබට ලැබිච්ච වටිනා අවස්ථාවක් හැටියට අද මේ උතුම් ධර්මානුශාසනාව ඔබේ නිවසේ සිට, ඔබ රැකියා කරන ස්ථානයේ සිට ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණා. මේ උතුම් පින්කම සමග සම්බන්ධ වෙන්නට යෙදුණා. ඉතින් මේ කරගත්තා වූ උතුම් පුණ්‍ය ශක්තියේ මේ සිදු කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන්ගෙන් කොටසක් මුලින්ම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය 33 කෝටියක් දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. පින් කැමැති දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් විත්වා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ නමින් මේ පරලෝකීය ඥාති හිත මිත්‍ර අසල්වැසි දෙමාපිය හැම දිනාටමත් මේ පින් අපි අනුමෝදන් කරමු. ඒ හැම දිනාමත් මේ පින් අනුමෝදන් වේ සසර දුක කෙලවර කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. වගේම මේ උතුම් ධර්මානුශාසනාව සමග සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් මේ සඳහා දායකත්වයේ දරෝ හැම දිනාටමත් මේ පින් හේතු වීමෙන් වාසනා වීමෙන් කරන කියන රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු වෙත්වා. හැම දිනාගේම බලාපොරොත්තු සමෘද්ධි වේවා. වගේම මා මහාන කරා වූ ගුරු දේවෝත්තර මාහිම්පාණන් වහන්සේලා දෙපළටත්, එවැගේම මාහට සිත් සතර ලබා දුන්න ශ්‍රී විද්‍යා ජෝති පිරිවෙන් ආචාර්ය මණ්ඩලයටත් මේ පින්කම සඳහා සහ සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වීමෙන් අවසන ජාති ජරා මරණ ආදී දුක්ඛ දෝමනස්යන් නැති අජරාමර සැප ඇති නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරමු. හැම දිනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවනින්ම සැනසෙත්වා. ධර්මානුශාසනාව පවත්වා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ රාජාංගනය අංගමුව පාණ්ඩිගල රාජමහා විහාරස්ථ
ශ්‍රී විද්‍යාජෝති පිරිවෙන් ශිෂ්‍ය අවසරයි මීගහවැවේ විමලරතන හිමිපාණන් වහන්සේ. ධර්මානුශාසනාව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ බවට පත් වූයේ අංගමුවේ පදිංචිව සිට නැසී ගිය ඉසුරී සෞභාග්‍යා විජේසිංහ දියණියට හා වසර 30කට පෙර නැසී ගිය යූජී මුදියන්සේ පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමයි. දායකත්වය රාජාංගනය අංගමුව පදිංචි යූජී චන්දන විජේසිංහ පියා, ඒ.එම්. ඉඳුනිල් ගංගා කුමාරි මව, යූජී සමන් විජේසිංහ, යූජී ලසිත් විජේසිංහ සොහොයුරන් ඇතුළු පවුලේ සැම විසින්. මෙවැනිම ධර්මානුශාසනාවක් රජරට ගුවනින් විසුරුවා හැරීම සඳහා විමසන්න. දුරකථනය 071 810 816 7. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.